බලන්න හරි. දැන් පොළට සාපේක්ෂව B ගේ ප්‍රවේගය ලබා ගැනීම අපේ අරමුණ. එන අපේ අරමුණට සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම ලියනවා. අතරමැදිය වෙන්නේ A, A ට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දාලා පොළට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. හරිනේ? දැන් බලන්න අපි දන්නවා ත්‍රිකෝණයක. ඊටා වැදගත් මේක. හරි? අපි දන්නවා ත්‍රිකෝණයක හොඳට අහගෙන ත්‍රිකෝණයක පාද දෙකේ එකතුව තුන්වන පාදයට වඩා විශාලයි. හරිනේ? ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම පාද දෙකක එකතුව තුන්වන පාදයට වඩා විශාලයි. නෝමල්නේ. ඔයගොල්ලෝ සාමාන්‍ය පිළිඳන් දන්න දෙයක් ඕක. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක දිග එකතුව තුන්වන පාදයට වඩා වැඩි. ඒත් එක්කම ත්‍රිකෝණයක පාද දෙකක විශාලත්වයන් සහ එම කෝණ දන්නවනම් හරි ත්‍රිකෝණයක පාද දෙකක විශාලත්වයන් සහ එම කෝණයන් දන්නවනම් අපිට ත්‍රිකෝණය ඔහේ සම්පූර්ණ කරන්න පුළුවන්. ත්‍රිකෝණයක පාද දෙකක දිග සහ එම පාද දෙක අතර කෝණය දන්නවනම් අපිට නිදහසේ ත්‍රිකෝණය අඳින්න පුළුවන් නේ. තේරුණාද කියන එක? එතන බලන්න මෙතනදී දැන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය මේ දෙන ත්‍රිකෝණයේ අනුයාත පාද මෙයා තුන්වන පාදයේ වෙනවා. එතන බලන්න මේ දත්වල හැටියට මේ පාදයේ මේ දෛශිකයේ විශාලත්වය හා දිශාව දෙකම දන්නවා. මෙයාගේ විශාලත්වය හා දිශාව දෙකම දන්නවා. ඉතින් අපිට මෙයාගේ විශාලත්වය දිශාව කිසිවක් දන්නේ නැති වුණාට සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න පුළුවන්. මේ දෙන ත්‍රිකෝණයක අනුයාත පාද මගින් දැක්වුවම තුන්වන පාදයේ මගින් සම්ප්‍රේක්ෂ නිරූපණය වෙනවා. දැන් මම නිදහස යදින් නම් මේක ඉතා විශේෂයි. හරි? මෙතන ගන්න අත්දැකීම ඉතා වැදගත් ඕගොල්ලොන්ට. බලගෙන ඉන්න දැන්. අහගෙන. ලොකු ගණන් වලට යන්න මේ පොඩි අත්දැකීම අත්‍යවශ්‍ය වෙනවා. ඇත්තටම කෙටි ප්‍රශ්න වල පට්ට ලස්සන දේවල් හිතන්න තියෙන්නේ. පොඩි සිතුවිල්ලක් තියෙන්නේ. සිතුවිලි 15 වෙනි උන්ට තමයි ඉන්ජිනියරින් කරන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා බලන්න මෙතන ලස්සන තරගයක් තියෙනවා. හොඳට අහගෙන ඉන්න. හරි? පොඩි වැරද්දක් කරගන්න එපා. දැන් මේ දෙන ත්‍රිකෝණයක අනුයාත පාද මගින් දැක්වුවම තුන්වන පාදෙ මගින් සම්ප්‍රයුක්ත වෙනවා. මට ඕනේ මේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය හා දිශාව දෙකම ගන්න. එහෙනම් මම ඉස්සෙල්ලාම මේ දෙන ත්‍රිකෝණයක අනුයාත පාද මගින් දක්වන්නම්. මෙයාගේ විශාලත්වය හා දිශාව දෙක දන්න හින්දා මේ දෛශිකය මේ පාදයේ මට නිදහසේ අඳින්න පුළුවන් ඒකක 20ක් දිග රේඛා ඛණ්ඩයක්. මේ බලන්න. ඒකක 20ක් දිග රේඛා ඛණ්ඩයක්. මෙලෙස මේ දිශාවට මෙයා 20යි. ඊට පස්සේ දැන් ත්‍රිකෝණයක අනුයාත පාදනේ. දැන් මේ දෛශිකය මේ අන්තයෙන් සම්බන්ධ කෙරුවොත් හරි? දැන් මෙයා නිදහසේම ලකුණු කරා. දැන් මේ දෛශිකයේ මේ අන්තයෙන් සම්බන්ධ කරොත් මේ දෙන ත්‍රිකෝණයක අනුයාත පාද ඊතල ගලාගෙන ආකාරයෙන් සෙට් වෙන්න ඕනේ. බන් මේ දෙන ත්‍රිකෝණයක අනුයාත පාද ඊතල ගලාගෙන යන ආකාරයෙන් සෙට් වෙන්න ඕනේ. මේ පැත්තට 20යි. බලගන්නකො. දැන් මෙයාගේ විශාලත්වය හා දිශාව දෙකම දන්නවා. හරිද? එතන මම මේ දෛශිකයේ නිදහස ලකුණු කරා. දැන් මේ දෙන ත්‍රිකෝණක අනුයාත පාද මගින් දක්වන්න එපයි. එතන ඊතල ගලාගෙන ආකාරයෙන් සෙට් වෙන්න එපයි. මේ දෛශික නිදහසෙන්ද හරි. එහෙනම් මේ දෛශිකයේ මේ අන්තයෙන් සම්බන්ධ කරනවා නම් ඉවතලන ආකාරයෙන් තියෙන්න එපයි. එතකොට ඊතල ගලාගෙන ආකාරයෙන් සෙට් වෙන්නේ ඉවතලන ආකාරයෙන් තියෙන්න ඕනේ. දැන් මේ දෛශිකයේ මෙතනින් සම්බන්ධ කරන ඉවතලන ආකාරයෙන් දැන් මෙතනදී මම තිරස් රේඛාවක් ඇන්දොත් බලන්න මේ කෝණය අංශක 60යි. ඒ කියන්නේ තිරස අංශක 60කින් මෙහෙට. එහෙනම් මෙතනින් ඉවතරනේ. මෙතනින් ඉවතන ආකාරයෙන් සෙට් වෙනවා. මෙතනින් ඉවතට යන ආකාරයෙන් සෙට් වෙන්න ඕනේ. තිරස අංශක 60කින් මෙහෙට. මේ තිරස අංශක 60කින් මෙහෙට. අංශක 60කින් මෙහෙට. දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. අංශක 60කින් මෙහෙටනේ. දැන් අනුයාත පාද හරි. දැන් ප්‍රශ්නේ මේකයි. හොඳට අහගෙන ඉන්න. හරි? ඉතාල වැදගත් ගණන් වලදී තර්කම් වලට ඕන වෙනවා. දැන් මේ දෛශික නිදහසෙන්ද මේ දෙන ත්‍රිකෝණයේ අනුයාත පාද හරිනේ? මේ දෙන ත්‍රිකෝණයේ අනුයාත පාද. පැහැදිලිද? එතකොට මේ දෛශිකය විශාලත්වය හා දිශාව දන්න හින්දා නිදහසේ ඇඳා. මේ දෙන අනුයාත පාද හින්දා මේ දෛශික නිදහසේ ඇඳලා පස්සේ මේ දෛශිකයේ මේ අන්තයෙන් සම්බන්ධ කරනවා නම් ඉවතලන ආකාරයෙන් තියෙන්න ඕනේ. වෙනම කතා කරලා දිනවා. හරි? දැන් බලන්න අනුයාත පාද ඒ කියන්නේ ඊතල ගලාගෙන ආකාරයෙන් සෙට් වෙන්න ඕනේ. මේ දකුණු පැත්තේ ඉන්නේ අනුයාත පාද. එහෙනම් මේ දෛශික දෙක ඊතල ගලාගෙන යන ආකාරයෙන් සෙට් වෙන්න ඕනේ.
මෙයා නිදහස ලකුණු කරා මේ දේශකයේ මේ අන්තයේ සම්බන්ධ නිමුද්‍රණ ආකාරය. අවුලක් නැහැනේ. දැන් මේ රේඛා ඛණ්ඩයේ දිග ඒකක 40යි. දැන් ප්‍රශ්නේ මේකයි. හරි. මේ දිග ඒකක 40යි. දැන් ඒකක 40ක් දිග රේඛා ඛණ්ඩය මෙන්න මේ කෙළවරින් මම ලම්බක රේඛාවක් ඇන්දොත් වන මේ කෙළවරින් මම ලම්බක රේඛාව මේ දෛශිකයට මේ පාදෙට ලම්බක රේඛාවක් ඇන්දොත් තර්කයක් මේක. මෙහෙම ලම්බක රේඛාවක් ඇන්දොත් දැන් ඒකක 40ක් දිග රේඛා ඛණ්ඩය මේ ලම්බක රේඛාව මත නවතිනවද? නැත්නම් මේ ලම්බක රේඛාවට මෙහයින් නවතිනවද? එහෙම නැත්නම් මේ ලම්බක රේඛාවෙන් එහාට යනවද කියන ප්‍රශ්නේ නෝ. තේනවද කියන එක? දැන් තර්කයක් ගැටලුව තර්කානුකූල ගැටලුවක් වෙලා දෙනවා දැන්. දැන් මේ දෙන ත්‍රිකෝණික අනිවාර්ය පාද මෙයා නිදහසේ ලකුණු කරා හරි මේ දෛශිකයේ මේ අන්තයෙන් සම්බන්ධ කරන විතරන ආකාරයෙන් තිරසක අංශක 60කින් ඉවතන ආකාරයෙන් අවුලක් නැහැනේ. තිරසක අංශක 60කින් ඉවතන ආකාරයෙන්. එතන මේ රේඛා ඛණ්ඩයේ දිග ඒකක 40යි. එහෙනම් මෙතනින් ඉවතන ඒකක 40ක් දිග රේඛා ඛණ්ඩයක්. දැන් හිතා ගන්න බෑ ඒකක 40ක් දිග රේඛා ඛණ්ඩය මේ කෙළවරින් මේ දෛශිකයට නැත්නම් මේ පාදයට ලම්බක රේඛාවක් ඇන්දොත් ඒ රේඛාව මත නවතීද? ඒ රේඛාවට මෙහයින් නවතීද? මේ රේඛාවකින් එහාට යයිද කියන ගැටලුව එනවා. පැහැදිලිද? අපි අන්න ඒකට තර්කානුකූල විසඳුමක් හොයාගන්න ඕනේ. තර්කානුකූල විසඳුම මේකයි. දැන් මෙයාගේ දිගේ ඒකක 40යිනේ. මම හිතනවා ඔන්න බලන්න තර්කානුකූල විසඳුම හරි. ඒකක 40ක් දිග රේඛා ඛණ්ඩය මම හිතනවා මේ ලම්බක රේඛාවට මෙහයින් නවතිනවා කියලා. එහෙම හිතනවා. ලම්බක රේඛාවට මෙහයින් නවතිනවා කියලා මම හිතනවා. එතන මේ දිග ඒකක 40යි. දැන් මම එහෙම උපකල්පනය කරනවා. මේ ලම්බක රේඛාවට මෙහයින් නවතිනවා කියලා මම උපකල්පනය කරනවා. උපකල්පනය කළා ඊට පස්සේ මෙතන සිට මේ පාදයට අඳිනවා ලම්බකයක්. මෙතන සිට මේ පාදයට ලම්බකයක් අඳිනවා මේ. හරිනේ. දැන් බලන්න මෙතන ඍජු කොණ්ඩිකෝණයක් කර්ණය 40යි කෝණය 60යි. කර්ණය සහ කෝණ දන්නා විට බද්ධ පාදයේ දිග ක්ෂණිකව ලබා ගන්න පුළුවන්. දැන් ඒකක 20ක් වෙන්නේ මේ රේඛා ඛණ්ඩයේ දිග. මේ තමයි ඒකක 20ක් වෙන්නේ. හරිනේ. දැන් ලම්බකෙන්ද ඊට පස්සේ ඍජු කොණ්ඩිකෝණයක් කර්ණය 40යි කෝණය 60යි. එහෙනම් බද්ධ පාදයේ දිග මෙන්න මේ දිග මට ගණනය කරන්න පුළුවන්. කර්ණය වරක් කෝණේ කොස්සගය. හරිනේ. ඍජු කොණ්ඩිකෝණය එක කර්ණය සහ කෝණය දන්නා විට බද්ධ පාදයේ දිග කර්ණය වරක් කෝණේ කොස්සගය 40යි cos 60යි. cos 60 කීයද? භාගයයි. භාගය වරක් 40 20යි. එතකොට මේ රේඛා ඛණ්ඩයේ දිග ඒකක 20ක් වෙනවා. මේ දිග ඒකක 20යි මේ දිග ඒකක 20යි වෙන්න බෑනේ. තේරෙනවද? දැන් තර්කය බලන්න මේ තර්කය ගණන් වලදී අත්‍යවශ්‍ය වෙනවා. තේරුම් ගන්න මේ තර්කය ගණන් වලදී අත්‍යවශ්‍ය වෙනවා. දැන් මේ දෙන්න බලන්න අනුයාත පාද වන ආකාරයෙන් සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ දිගන්නේ. එහෙනම් මේ දෙන ත්‍රිකෝණයේ අනුයාත පාද මේ දෛශිකයේ මම නිදහසෙන්ද මේ දෛශිකයේ මේ අන්තයෙන් ඉවතර වෙන්න ඕනේ. ත්‍රිකෝණයක අනුයාත පාද කියන්නේ ඊතල ගලාගෙන යන ආකාරයෙන් සෙට් වෙන්න ඕනේ. මෙහෙම ගලාගෙන යමක් තියෙනවා. හරිනේ. එතකොට දැන් මේ දෛශිකයේ මේ අන්තයෙන් තිරසංශක හැටින් ගන්නතව ඉවතර ඒකක 40ක් දිග රේඛා ඛණ්ඩයක්. හිතා ගන්න බෑ ඒකක 40 දිග රේඛා ඛණ්ඩය මම මේ පාදයට මේ කෙළවරින් ලම්බක රේඛාවක් ඇන්දොත් ලම්බක රේඛාවට මෙහි නවතීද ලම්බක රේඛාව මත නවතීද ලම්බක රේඛාවෙන් එහාට යයිද කියලා හිතා ගන්න බෑ. 40ක් දිග රේඛා ඛණ්ඩය ලම්බක රේඛාවට මෙහි නවතිනවද ලම්බක රේඛාව මතද ලම්බක රේඛාවෙන් එහාද කියලා හිතා ගන්න බෑ. අපිට තර්කානුකූලව ඒ සඳහා තීරණයක් ගන්න වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ මගින් නවත්තන මේ රේඛාවට මෙහින් නවත්තනවා. නවත්තලා මේ කෙළවරේ සිට මේ පාද ලම්බයක් අදිනවා. ලම්බයක ඉඳලා මේ රේඛා ඛණ්ඩය දිගකරණය කරනවා. ඍජු කෝණ ත්‍රිකෝණය කර්ණය 40යි කෝණය 60යි බද්ධ පාදයේ කර්ණය වරක් කෝණේ කොස්සගේ. මේ දිග ඒකක 20ක් එනවා. දැන් බලන්න මේ දිග ඒකක 20යි මේ දිග ඒකක 20යි වෙන්න බෑනේ. මේ දිගත් ඒකක 20යි මෙයත් ඒකක 20යි වෙන්න බෑනේ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ ලම්බේ අඩිය මෙතෙන්ට එන්න. මේ ලම්බේ අඩිය මෙතෙන්ට එන්න ඕන කියන පොත එනුම
මේ කෙලවර මෙයා මතම දින්න තැනද කියන එක තර්ක අනුකූලව තීරණය ගත්තා මේ ලම්බේ අඩිය මෙතෙන් එන්න මේ දිග 20යි මේ දිග 20යි වෙන නම් මේ ලම්බේ අඩිය මෙතෙන්ට එන්න ඕනේ මේ ලම්බේ අඩිය මෙතෙන්ට එන්න මේ කෙලවර මෙයා මතට එන්න ඕනේ තර්කය පැහැදිලිනේ දැන් නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය අඳින්න ඕක අඳින්න ඉස්සෙල්ලාම ඕක අඳලා යන්න නිවැරදි රූපය නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය මේ දින තර්කය තර්ක ඔක්කොම ලියන්න බෑ තර්ක සේරම ලියන්න බෑ ඒ හින්දා තර්ක තමයි තේරුම් අරගන්න ඕනේ දැන් මේ පන්තිේ ලොකු වාසියක් තියෙන ඔයගොල්ලන්ට මේ රෙකෝඩින් එක නැවත බලන්න පුළුවන් මේ පාඩම නැවත බලන්න පුළුවන් නේ ඉතින් මේ පාඩමේ කරන හැම දෙයක්ම පුළුවන් වෙනකන් නැවත බලන්න පුළුවන් ඒක ලොකු වාසියක් හැම දෙයකම වාසියක් අවාසියක් තියෙනවා දැන් මෙතන තියෙන අවාසිය තමයි ඔයාලා පොත් බලලා දනුවම් කරන්න බැරි වෙනවා පොත් බලන්න පුළුවන් අල්ලන්න බෑනේ ඔයගොල්ලෝ ඒක අවාසිය අනිත් හැමදේම සාමාන්‍ය ආකාරයෙන් තියෙනවා මගේ ඉගෙනීමේ වෙනසක් නැහැ ඒ කාලේ වගේ මම උපරිම උත්සාහ කරනවා කරන්න මේ විදිහටම හරිනේ හොඳයි දැන් ලියන්න නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය දැන් නිවැරදි කියලා නේද දැන් මේ කෙලවර මෙයා මත නවතින්න එපයි දැන් නිවැරදි රූපය මෙයා 20යි මේ පැත්තට මේ දෛශිකයේ මේ අන්තිම ඉවතට අංශක 60කින් ආනතව ඉවතට මෙතන ලම්බකයක් ඇන්දොත් ලම්බක රේඛාව මත ලම්බක රේඛාව මත මෙයා 40 මෙහෙම නම් මෙහෙට නෙමෙයි මෙහෙට සම්ප්‍රයුක්තය මේ පැත්තට ලම්බක රේඛාව මතනේ නවතින්නේ ලම්බක රේඛාව මත නවතින කියන්නේ තුන්වන පාදයේ මේ රේඛාව මෙහෙම මෙහෙට නෙමෙයි මෙහෙට තුන්වන පාදයේ මගේ නිරූපණය වෙන්නේ පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය මේ තියෙන්නේ පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දැන් මම W ඉස්සර ගන්න W ගණනය කරන්න මෙයාගේ වර්ගය අඩු කරන්න වර්ගමූලය මෙයාට සමානයි පයිතගොරස් ප්‍රමේයනේ ලියන්න W වර්ගය සමානයි කර්ණයේ වර්ගය ඍණ මධ්‍යපාදයේ වර්ගය හරිනේ සමාන දෙයක් දැන් පැහැදිලි ඕන ගන්න පුළුවන් කර්ණයේ වරක් කොනේ සයින් නගේ කර්ණයේ වරක් කොනේ සයින් නගේ නිකම ගන්න පුළුවන් මේ කොනෙත් නැහැ W සමානයි මේ රුජි කොණේ කර්ණයේ 40යි කොණේ හැටේ කර්ණයේ වරක් කොනේ සයින් නගේ 40යි sin 60යි W සමානයි 40යි sin 60 මූල 3 බෙදීම 2 W සමානයි 20යි මූල 3යි ඒකකේ පැයට කිලෝමීටර W ලගේ 20යි මූල 3යි එහෙම දාවේ හරිනේ ඔක්කොම ලියලා නැහැ කනග දුන්න හරිනේ 20යි මූල 3යි හරිනේ ඊට පස්සේ දිශාව මෙහෙට දකුණට ඒ කියන්නේ යන පොළොට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අවසන් ප්‍රතිඵලයෙන් පොළොට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දකුණු දිශාවට 20යි මූල 3යි පැයට කිලෝමීටර. ඔන්න ප්‍රතිඵලය. දකුණු දිශාවටනේ මේ පැත්තෙන් දකුණට. හරිනේ? කල්පනාවෙන් තේරුම් ගන්න. හොඳයි. දැන් ඊළඟ ගාන. ලස්සන ගානක් තවත් පොඩි යෙදීමක්. දැන් පැයට කිලෝමීටර 4ක වේගයෙන් පැයට කිලෝමීටර 4ක වේගයෙන් දැන් පැයට කිලෝමීටර 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට පැයට කිලෝමීටර 4ක වේගයෙන් 4යි පැයට කිලෝමීටර පැයට කිලෝමීටර 4ක වේගයෙන් පැයට කිලෝමීටර 4ක වේගයෙන් පැයට 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට ඊසාන දෙසින් හරි ඊසාන දෙසර නෙමෙයි ඊසාන දෙසින් 10යි මූල 2යි පැයට කිලෝමීටර ඊසාන දෙසින් 10යි මූල 2යි පැයට කිලෝමීටර ප්‍රවේගයෙන් සුළඟක් හමන්නාසේ දැනෙයි
සුළඟක් හමන්නාසේ දැනේ කියන්නේ සුළඟක් හමන්නාසේ පේනවා කියන එක තමයි. හරි සුළඟ ඇසෙන්ද පේන්නේ නැති තමයි දැනේ කියන නිවර්ත සිංහලෙන් දීලා තියෙන්නේ. පැයට කිලෝමීටර් 4ක ප්‍රවේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට ඊසාන දෙසින් 10යි මූල 2යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් සුළඟක් හමන්නාසේ දැනේ. සුළඟේ නියම වේගය හා සුළඟ හමන දිශාව ගණනය කරන්න. සුළඟේ නියම වේගය සහ සුළඟ හමන දිශාව ගණනය කරන්න. සුළඟේ නියම වේගය සහ සුළඟ හමන දිශාව ගණනය කරන්න. හරි පටන් ගන්න. හතරවෙනි ගාන සම්පූර්ණ කරන්න. සුළඟේ නියම වේගය හා සුළඟ හමන දිශාව ගණනය කරන්න. දැන් තමන්ගේ වැඩේ පටන් ගන්න පැහැදිලිව ගාන හදලා ඉවර කරන්න. ගාන ඉවරයි ටැග් ගාලා මැසේජ් එක දාන්න. ගාන ඉවරයි ටැග් ගාලා ෆොටෝ එකක් දාන්න බලන්න. ගාන ඉවරයි ටැග් ගාලා ෆොටෝ එකක් දාන්න. දැන් තමයි මම දන්නේ ඔයගොල්ලෝගේ WhatsApp group එක හොඳට ඇක්ටිව් කියලා. ඒත් මම මේකට මැසේජ් දානවා ඔයගොල්ලෝත් එක්ක කතා කරනවා. අපි අපේ සම්බන්ධකම් පවත්වාගෙන යන්න. ඉක්මනින් කරන්න. මම මේ ප්‍රයිම් ටියුෂන් එකට කියන්නම් ඔයගොල්ලොත් එක්ක නිකන් ටෙස්ට් එකක් කරන්න කියලා. ඔයගොල්ලොත් එක්ක කනෙක්ට් වෙලා පොඩ්ඩක් එක අඩුපාඩු හදන්න කියලා මම කියන්නම්. හරි. ඒක අද හවසට හෝ හෙට උදේට කරන්න කියලා කියන්නම්. ඊළඟ ක්ලාස් එකට කලින් කොහොමද කරන්න කියලා කියන්නම්. ගාන සම්පූර්ණ කරන්න. ගාන සම්පූර්ණ කරන්න. පරිස්සමින් කරන්න. පාඩම මිස් වෙන දිනේ කාටවත් බයින්න එපා. හරි. මේක YouTube එකට දාන්න කියන එහෙම නැත්නම් වෙනම වොලට් එකක් හදලා දිනවා. ඔයගොල්ලන්ට ප්‍රයිම් ටියුෂන් එකේ ඒක හරහාම ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. කැමරා අංකල්ට කී කරදර වෙන්න ඕනේ නැහැ මේවයි. හරි බලන්න දැන් පැයට කිලෝමීටර් 4ක වේගයෙන් පැයට කිලෝමීටර් 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට පැයට කිලෝමීටර් 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට දැන් මම අරගන්න මෙලෙස ගාන හදන කුලේ පොළොව තලය වෙනවා මේ උතුර දකුණ නැගෙනහිර සහ බටහිර උතුර දකුණ නැගෙනහිර සහ බටහිර හරිනේ එබන්න පැයට කිලෝමීටර් 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය මගියා මයන්න ගන්න හරි මේ ඉංග්‍රීසි අකුරු දාගන්න එපා දැන් පොළොවට සාපේක්ෂව මගියා වන් පැයට 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට පැයට කිලෝමීටර් 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය නැගෙනහිර දිශාවට 4යි පැයට කිලෝමීටර් හරිනේ පැයට 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට මේ නැගෙනහිරට ගමන් කරන මගියෙකුට ඊසාන දෙසින් උපාලි ඊළඟ ඊසාන මෙහෙනේ උපාලි ඊළඟ නැවෙන්නේ දවි බලා වරින්නේ එමනේ ඊසාන කියන්නේ උතුරින් අංශක 45ක නැගෙනහිරට අරිනවා මගියෙකුට ඊසාන දෙසින් 10යි මූල 2 ප්‍රවේගයෙන් සුළඟ කමන්නාසේ දෙවි ඒ කියන්නේ මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය සුළඟේ ප්‍රවේගය මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය බලන්න මගියෙකුට මේ මගියට දැනෙනවා ඒ කියන්නේ මගියට පේන ආකාරය මගියට දැනෙනවා කියන්නේ මගියට පේනවා කියන එක පොඩ්ඩක් සිංහල තේරුම් කරගන්න සාපේක්ෂ ප්‍රවේග ගාන දෙන විදියයි ඒක සාරාංශ කරන විදියයි දැන් බලන්න පොළොවට පැයට 4ක වේගයෙන් නැගෙනහිරට ගමන් කරන මගියෙකුට පොළොවට සාපේක්ෂව මගියාගේ වේගය නැගෙනහිරට 4යි පැයට කිලෝමීටර් ගමන් කරන මගියෙකුට ඊසාන දෙසින් 10යි මූල 2යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් සුළඟක් හමන්නාසේ දැනේ. ඊසාන දෙසින් කියන්නේ උතුරින් අංශක 45ක් නැගෙනහිරට. මේ ඊසාන දෙසින් 10යි මූල 2යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් සුළඟක් හමන්නාසේ දැනේ. හරිනේ දැන්වා කියන්නේ මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. සුළඟේ නියම වේගය හා සුළඟ දිශාව කියන්නේ පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව ගණනය කිරීම අපේ ඉලක්කය. හරිනේ? පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය විශාලත්වය හා දිශාව ගණනය කිරීම අපේ ඉලක්කය වෙනවා.
දැන් අපේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සාපේක්ෂ ප්‍රවේග මුලදරම ලියන්න. අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයෙන් සාපේක්ෂ ප්‍රවේග මුලදරම යන්න පොළවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගයේ සමානයි අතරමැදිය වෙන්නේ මගියා. සුළඟ පොළව සහ මගිය තමයි චලිතන රාමුන් තුන. අතරමැදිය වෙන්නේ මගියා. ලියන්න මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය ධන පොළවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය. දැන් මගියට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය පැහැදිලි උතුරෙන් අංශක 45ක් නැගෙනහිරට. මෙයා 10.2යි පැයට කිලෝමීටර්. පොළොවට සාපේක්ෂව මගියා මේ පැත්තට 4යි. තාමත් මේ 4 වෙනි ගාන අපිට තාමත් මේ ගාන ටික ලේසියි ඈ. තාමත් අපිට පහසුයි. මොකද තාමත් අපිට සාපේක්ෂ ප්‍රවේග ධර්මයේ දකුණු පැත්තෙන් ඉන්න දෛශික දෙකම දාන්න අපිට තමයි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ අදින්න හම්බෙලා තියෙන්නේ. තාම ලේසි. හරිනේ? දැන් බලන්න. දැන් මේ දෙන ත්‍රිකෝණ එක අනුයාත පාද මගින් දැක්වුවම තුන්වන පාදයේ මගින් අවශ්‍ය කරන දෛශිකය ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ දෙන ත්‍රිකෝණ එක අනුයාත පාද මගින් දක්වන්න මම ඇස්වලට පේන තිරසින්ද අදින්න ඒකක 4ක් දිග රේඛා ඛණ්ඩය. මේ දෛශිකය මේ අන්තයෙන් ඉවතට. දැන් හිතා ගන්න බෑ. දැන් මේ දෛශිකයේ මේ අන්තයෙන් ඉවතටනේ මේ අන්තයෙන් ඉවතට. බලන්න ත්‍රිකෝණ අනුයාත පාද මෙයා හරි මේ දෛශිකයේ මේ අන්තයෙන් ඉවතට මම මෙතන තිරශේඛාවක් අදින්නම්. ඇත්තට මම මෙයා බෙහෙදි කරොත් මෙයා 80 මෙයා 30 මෙයා 90යි මෙයා 45යි. ඒකාන්තර කෝණ මෙයා 45යි මේ කෝණය 45යි නෝමල් නේ. අංශ 45යි මේ කෝණය. එහෙනම් තිරසමග අංශක 45කින් මෙහෙට. ඇත්තටම මෙතන මම සිරස් රේඛාවක් ඇඳුවොත් මගේ කෝණ සමච්ඡේදය. 45කින් මෙහෙට. අංශක 45කින් මේ දිශාවට. 10යි මූල දෙකක් දිග රේඛා ඛණ්ඩය මේ රේඛා ඛණ්ඩයේ දිග 10යි මූල දැන් ප්‍රශ්නයක් 10යි මූල දෙකක් දිග රේඛා ඛණ්ඩය මෙතනින් මම ලම්බක රේඛාවක් ඇඳොත් කලින් තර්කයමයි හරි මෙතනින් මම ලම්බක රේඛාවක් ඇඳොත් මේ ලම්බක රේඛාව මත නවතිනවද ලම්බක රේඛාවට මෙහින්ද එහින්ද කියන තීරණය ගන්න වෙනවා. උදාහරණයක් තර්කයක් කරන්නේ මගින් නවත්තනවා. මගින් නවත්තලා හිතන්න පුරුදු වෙන්න. නේ මගින් නවත්තනවා. මෙයා මේ පැත්තට 10යි මූල 2යි. දැන් මගින් නවත්තලා තර්කයක් කරනවා. දැන් උත්සාහය අපි බලන්න. දැන් මෙයාව මගින් නැවතුවා. හිතා ගන්න බෑ 10යි මූල 2ක දිග රේඛා ඛණ්ඩය ලම්බක රේඛාව මත නවතිනවද? මෙහායින් නවත්තනවද? එහාට අරන් යනවද කියලා. හිතා ගන්න බෑ. එහෙනම් මගින් නවත්තලා මෙතන සිට අඳිනවා මෙයා ලම්බකයක්. මෙතන සිට අඳිනවා මෙයාට ලම්බකයක්. කලින් තර්කයමයි දැන් මේ දිග ගණනය කරලා බලන්න. කර්ණේ වරක් කොනේ කොස්සගේනේ. රුජිකොල් ත්‍රිකෝණයේ කර්ණේ 10 මූල 2යි කොළ 35යි නේ. 10යි මූල 2යි කොස් 45යි. කොස් 45 කැඩ මූල 2යි ප්‍රතිඵලය 10යි. ඒ කියන්නේ මේ දිග 10ක් වෙනවා මේ දිග 10යි. අපි දන්නවා මේ සම්පූර්ණ දිග 4යි. වෙන්න බෑනේ. මේ දිග 4යි මේ දිග 10ක් වෙන්න බෑනේ. මේ දිග 10යි කියන්නේ මෙයා 4යි කියන්නේ මේ ලම්බය අඩිය මෙයාගෙන් එහාට යන්න ඕනේ. හරිනේ? ලම්බය අඩිය මෙතනින් එහාට කියන්නේ මෙන්න මේ රේඛා ඛණ්ඩය නවතින්නේ මේ ලම්බක රේඛාවට එහායි. මොකද ලම්බේ අඩිය මෙතනින් එහාට යන්න ඕනේ. එනගත්තේ. හරිද? ලම්බේ අඩිය මේ දිග ඒකක 10යි මේ දිග ඒකක 4යි වෙන්න බෑනේ. මෙයා දිගින් වැඩි හින්දා ලම්බේ අඩිය මෙයාගෙන් එහාට යන්න ඕනේ. ඒ කියන්නේ මේ කෙලවර මෙයාගෙන් එහාට යන්න ඕනේ. නෝමල්. දැන් යන නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය. දැන් නිවැරදි රූපය අඳින්න. දැන් සියලුම අත්දැකීම් දෙන්නේ හරි. අත්දැකීම් සියල්ලම දෙනවා. කල්පනාවෙන් කරන්න. දැන් යන නිවැරදි රූපය නැත්නම් නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය. මේ දිග ඒකක 4යි බලන්න මේ දිග ඒකක 4යි.
මේ දිග 1.4යි මේ දිශාවට 4යි. පැයට කිලෝමීටර. ඊට පස්සේ මේ දෛශිකයේ මේ අන්තයෙන් ඉවතට මැද 45කින් මේ ලම්බක රේඛාවට එහාට යනවා. මේ ලම්බක රේඛාවෙන් එහාට යනවා. ඒ කියන්නේ මෙලෙස. මෙයා අංශක 45යි මේ පැත්තට 10යි මූල 2යි පැයට කිලෝමීටර. හරිනේ. දැන් ලම්බකයෙන් මේ කර්වින් මෙන්න මේ කෙළවරින් මේ දෛශිකයේ කෙළවරින් මේ රේඛාවට ඇලි ලම්බකයට මේ ලම්බක රේඛාවෙන් එහාට යනවනේ මෙලෙස. ලම්බක රේඛාවෙන් එහාට ගිහින් තියෙන මේ කෙළවර නේ. ලම්බක රේඛාවෙන් එහාට යනවා. එහෙමනම් මෙහෙමනම් මෙහෙට නෙමෙයි මෙහෙට තුන්වන පාදයේ මෙලෙස. හරිනේ. අපි උත්සාහය සම්ප්‍රයුක්ත විශාලත්වය හා දිශාව ගණනය කිරීම. දැන් ඔය කරෙන් අරගන්න. නිවැරදිව කරන්න. දැන් මෙහෙමනම් මෙහෙත් නෙමෙයි මෙහෙට සම්ප්‍රයුක්ත මෙලෙස. විශාලත්වය හා දිශාව ගණනය කිරීම අපේ ඉලක්කය. ඇල්ෆා සහ W ගණනය කිරීම අපේ අරමුණ වෙනවා. ඇල්ෆා සහ W ගණනය කිරීම අපේ අරමුණ. දැන් පරිසරයෙන් ගණනය කිරීම කරන්න. ලේසියෙන් පුළුවන් හරි. දැන් තේරුම් ගන්න මෙන්න මේ දෛශිකයේ විශාලත්වය හා දිශාව ගණනය කිරීම ඉලක්කය. දැන් මෙන්න මේ හොඳ පුරුද්ද. කාලෙකින් හොඳ පුරුද්ද කියලා දෙන්නේ. දැන් මෙන්න මේ හොඳ පුරුද්ද බලගන්න. මම එකයි කියලා දාන්නම්. දැන් විශේෂ හොඳ පුරුද්දක්. ඔගොල්ලෝ මෙන්න මේ හොඳ පුරුද්ද මොළවලට දාගන්න. බලන්න. මේ හොඳ පුරුද්ද මොළයට දාගන්න. දැන් අපි උත්සාහය මේ රතු පාටින් දැක්වෙන දෛශිකයේ විශාලත්වය හා දිශාව ගණනය කිරීමනේ. මේක විශාලත්වය හා දිශාව ගණනය කිරීම අපේ ඉලක්කය. තේරුණාද කියන එක? එහෙමනම් මෙන්න මේ කෝණය ඇතුළත් වනසේ රුචි කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. මෙන්න මේ කෝණය මේ ගණනය කළ යුතු කෝණය මේකනේ. ඒ කෝණය ඇතුළත් වනසේ රුචි කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. මේ පාදය මෙහෙ දික් කරන්න. ඊට පස්සේ මෙතන සැදෙන ලම්බකයක්. මෙතන සැදෙන ලම්බකයක්. හරිනේ. දැන් W සහ ඇල්ෆා ගණනය කිරීම අපේ අරමුණ වෙනවා. දැන් බලන්න ගණනය කිරීම සිද්ධ වෙන විදිය. හරි. මේ කෝණය 45යි නේ මේ 90ක් ඉඳන් මේ කෝණය 45යි. මේ කර්ණය 10 මුල 2යි මේ රුචි කෝණී ත්‍රිකෝණය. කර්ණය 10 මුල 2යි කෝණය 45යි. එහෙනම් මේ දිග අපි දන්නවා 10යි මුල 2යි 45. කියන්නේ මේ දිග 10ක් නෙන්නේ. මෙයා 4ක් ඉඳන් මෙන්න මේ දිග 6යි. හරිනේ. ඔය දිග 6ක් වෙනවා. පරිස්සමෙන් තේරුම් ගන්න. ඔය දිග 6යි. ඊට පස්සේ මෙයා 45යි මෙයා 90යි මෙයා 45කින් මේ කොණ්ඩ මේ කොණ්ඩ සමානයි කියන්නේ මේ පාදෙට මේ පස් සමානයි. මේ දිග 1:10යි. බොහොම සරල ගණිතේනේ. සාමාන්‍ය පෙළ ගණිතේනේ. තනද කියන එක. දැන් මෙන්න මේ ඍජු කොටි කොණයේ මේ බද්ධ පාදයට ගන්න හින්දා කර්ණී දිග පහසුවෙන් ගන්න පුළුවන්. දැන් W වලගේ ගණනය කරන්න. W සමානයි වර්ගමූල 6 වර්ගය ධන 10 වර්ගය වෙනවා. 6 කියන්නේ දෙවරක් 3යි. 2 වර්ගය 3 වර්ගය වෙනවා. ධන දෙවරක් 5යි. 2 වර්ගය 5 වර්ගය වෙනවා. හරිනේ. දැන් සුළු කරලා ගන්න. වර්ගමූල 2 වර්ගය වරක් 9 ධන 25යි. 34යිනේ. 2යි මූල 34යි පැයට කිලෝමීටර. W බලන්න මම සූත්‍රයෙන් හරිද කියලා. නේද? ගත්තා W. හරිද? 2යි මූල 34යිනේ මම උදේ උපේ කතා දෙන්නේ 2යි මූල 31යි කියලා. 25 ධන 4නේ 34යි. හරිනේ. 2යි මූල 34යි.
උත්තර දාන්න. හොඳයි දෙකම ප්‍රශ්නෙට උත්තර දාලා තියෙනවා කියමු. වැඩේ කරනවා කියන්නේ සන්තෝෂයි. වැඩ කෙරෙන්න තමයි ඕනේ. ගොඩක් අය උත්තර දානවා. දැන් තනියම වැඩ ගන්න දැන් ඈ. මේ කාලේ තමන්ගේ අනාගතය වෙනුවෙන් තියා ගන්න. ඉක්මීමක් නැතිව මැරලා යයි. වැඩේ ගොඩ දාගන්න. හරි. දිනයක් තියෙන බෑ මිනිස්සුන්ගේ. දිනයක් තිබ්බම දැන් රට සාමාන්‍ය කරන්නේ නේද? හරිද? දැන් ගන්න ඇල්ෆා වලගය. එහෙනම් tan alpha සමානයි tan alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාදය 10 බෙදීම 6යි 5යි 3යි alpha සමානයි tan inverse 5 බෙදීම 3යි. ඒ විශාලක දිශා දෙකම හරියට ලියන්න. යන අවසන් ප්‍රතිඵල ලියන්න පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය සමානයි එල්මන්න මෙන්න මේ රේඛාවත් එක්ක ඇල්ෆාගෙන් ආනතව මේ දිශාවට 2.34යි පැයට කිලෝමීටර්. ඇල්ෆා කියන්නේ tan inverse 5 බෙදීම 3යි උත්තරේ. හොඳයි. හරිනේ. තමන්ගේ වැඩේ නිවැරදිව කරන්න. රේඛානත් හරි. ලෙන පස්වෙනි ගාන. පස්වෙනි ගානේ වරදින්න බෑ. මොකද මම බොහොම සාමාන්‍ය ගානක් දෙන්නේ. පස්වෙනි ගාන ලියා ගන්න. දැන් අපි ප්‍රධාන තර්ක හඳුනාගෙන ඉවරයි. ඉස්සෙල්ලාම ගානක් සාරාංශ ගන්න පුරුදු වෙන්න. ඒව තමයි ඔය ගණන් සෙට් එකේ මම දෙන්නේ. දැන් යන්න ඊළඟ ගාන. ඒ ලේසි ගානක්. යන්න 5යි පැයට ප්‍රවේගයෙන් 5යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් 5යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් 5යි පැයට ප්‍රවේගයෙන් මගියෙක් බටහිරට මුහුණලා ගමන් කරයි. 5යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් 5යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් මගියෙක් බටහිරට මුහුණලා ගමන් කරයි. එනේ බටහිරට මුහුණලා ගමන් කරයි තේරුම් ගන්න. බටහිරට මුහුණලා ගමන් කරයි. මෝටර රථයක් 20යි මූල 2යි පැයට කිලෝමීටර්. මෝටර රථයක් 20යි මූල 2යි පැයට කිලෝමීටර්. මෝටර රථයක් 20යි මූල 2යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් නිරිත දෙසට ගමන් කරයි. ප්‍රවේගයෙන් නිරිත දෙසට ගමන් කරයි. ප්‍රවේගයෙන් නිරිත දෙසට ගමන් කරයි. මෝටරයට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය සොයන්න. මෝටරයට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය සොයන්න. පටන් ගන්න. මෝටරයට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය සොයන්න. ගාන හදන්න දැන්. මෝටරයට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය සොයන්න පරිස්සමෙන් කරගෙන යන්න. ගාන සම්පූර්ණ කරන්න. පොඩි ගානක් ඉක්මනින් හදලා උත්තර දාන්න මට බලන්න. ගොඩක් අය බොහොම වැඩ කරනවා. බොහොම සන්තෝෂයි මට පන්ති ගැන. ගොඩක් අය තර්ක ලියලා උත්තර දාලා තියෙනවා නියමයි. 922 හොඳයි හදලා තියෙනවා. 802 හොඳයි. 525 හොඳයි. හරියට ෆොටෝ එක ගන්න පුරුදු වෙන්න. 105 හොඳයි. 145 හොඳයි. 10 බෙදීම 6 කියන්නේ 5 බෙදීම 3යි. සරල කරලා එන්න පුරුදු වෙන්න. 145 105 106යි 61යි 0.5 දැන් තරක එළියලා තරක දෙතරේ වල තියෙන්නේ. දැන් වැඩ හොඳයි. කරගෙන යන්න. දැන් ගණන් ඉක්මනින් හදලා දාන්න. ඔය ගණන් ඉක්මනින් හදන්න. ඊට පස්සේ අපි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් එක මත එක ඇඳලා ගණනය කිරීම පුරුදු වීම තමයි අත්‍යවශ්‍යම වෙන්නේ. සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් එක මත එක ඇඳලා ගණනය කිරීම තමයි ඊට පස්සේ වැදගත්ම කොටස වෙන්නේ. අද අපි ටික ඉවර කරගමු.
තව ඉතින් ඕන තරම් වෙලාවක් තියෙනවනේ ගෙදර ඉන්නේ. හරියට කරන්න. නිවැරදිව තමන්ගේ වැඩේ කරන්න. පස්වෙනි ගාන සම්පූර්ණ කරන්න. පස්වෙනි ගාන සම්පූර්ණ කරන්න. ඉවරයි ටකල ෆොටෝ 7. පස්වෙනි ගාන ඉවරයි ෆොටෝ 7. හරිද? පස්වෙනි ගාන හැදෙන විදිය. පස්වෙනි ගාන හැදෙන විදිය. පස්වෙනි ගාන හැදෙන විදිය. පහයි පැරලල් ප්‍රවේගයෙන් මගියෙක් බටහිරට මුහුණලා ගමන් කරයි. බටහිර පැත්තට යන්නේ කියන්නේ. ඉස්සෙල්ලාම දිශාව දැක්කම හින්දා ගාන හදන කොළේ පොළොව තලය වෙනවා. මෙයා උතුර දකුණ නැගෙනහිර සහ බටහිර. හරිනේ. දැන් ගාන කියන්න අපිට ගාන කියන්නේ මෙහෙම දෙයක්. පැයකට 5ක වේගයෙන් මගියෙක් බටහිර මුහුණලා ගමන් කියන්නේ බටහිර පැත්තට ගමන් කරනවා. පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය බටහිර දෙසට 5යි පැයට කිලෝමීටර් 5යි පැයට කිලෝමීටර්. මෝටර රථයක් පැයකට 20යි මූල 2 ප්‍රවේගයෙන් නිරිත දෙසට ගමන් කරයි. උපාලි ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිරිත මෙහෙම බටහිර 25ක් දකුණු පැත්ත නිරිත. බඩ නිරිත දෙසට ගමන් කරයි කියන්නේ පොළොවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය බටහිරින් අංශක 45ක් දකුණට. මේ පැත්තට 10යි මූල 2යි 20යි මූල 2යි පැයට කිලෝමීටර් 20යි මූල 2යි පැයට කිලෝමීටර්. හරිනේ. අපිට ගන්න කියන්නේ මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය. අපිට කියන්නේ මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය ගණනය කිරීම අරමුණ. මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය ගණනය කිරීම අපේ ප්‍රධාන අරමුණ වෙනවා. මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය ගණනය කිරීම අපේ අරමුණ වෙන්නේ. පැහැදිලි කරන්න. මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේග අරමුණට ගැලපෙන ආකාරයෙන් සාපේක්ෂ ප්‍රවේග මුල්ධර්ම ලියන්න. අරමුණට ගැලපෙන ආකාරයෙන් සාපේක්ෂ ප්‍රවේග මුල්ධර්ම ලියන්න. උත්තරේ නෑනේ. අර හතර උත්තරේ වන්න. දැන් යන්න මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය අතරමැද වෙන්නේ පොළව. යන පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය දන මොනද සාපේක්ෂව පොළවේ ප්‍රවේගය අතරමැදිය වෙන්නේ පොළව. එහෙමනේ. පොළොවට සාපේක්ෂව මගියාගේ වේගය දන මොනද සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. දැන් පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය පැහැදිලි මේ දිශාවට 5යි පැයට කිලෝමීටර්. මොනද සාපේක්ෂව පොළොවට සාපේක්ෂව මෝටර රථයේ මෙහෙට නම් මෙතන මාරු වෙද්දී මොනද සාපේක්ෂව පොළොව අනිත් දිශාවට වෙනවා. මැත් එක්ක අංශක 45කින් මෙන්න මේ දිශාවට 20යි මූල 2යි පැයට කිලෝමීටර්. දැන් සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණ අඳින්න ඉක්මනින් කරන්න. ඉක්මනින් තමන්ගේ වැඩේ කරන්න. පැහැදිලි උත්තරේ වන්න මට. දැන් ගාන කියලා තියෙන්නේ මෝටර රථයක් පැයට කිලෝමීටර් 20යි මූල 2ක ප්‍රවේගයෙන් නිරිත දෙසට ගමන් කරයි. නිරිත දෙසට මේ පැත්තට ගමන් කරයි. කියන්නේ පොළොවට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය මේ දෙසට 20යි මූල 2යි පැයට කිලෝමීටර්. මේ දෙසට නිරිත දෙසට ගමන් කරන්නේ. හරිනේ. එතකොට මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය ඉලක්කය අතරමැදිය පොළව. පොළොවට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය දන මෝටරට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව මගියා මෙයා කරගෙනවා මෝටරට සාපේක්ෂව පොළවේ ප්‍රවේගයේ දිශාව මාරු වෙන්න ඕනේ මෙලෙස. ගණනය කිරීම හරියට කරන්න.
දවන්න වරදකෝ ඉන්නවා උත්තරේ ඔබ කොට ඉන්නවා වරදකෝ අය very good done බොහොම සාර්ථක උත්තරයක් තියෙනවා හරිනේ පරිස්සමින් කරන්න තාරකානුකූල උත්තර වලට යන්න දැන් අඳින්න සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය පැහැදිලි මෙයා ඒකක 5ක් දිග රේඛා ඛණ්ඩය ඒකක 5ක් දිග රේඛා ඛණ්ඩය මෙලෙස හයිඩ් කරන්න තාරක නිවැරදිව කරන්න පහයි පැයට කිලෝමීටර් හරිනේ ඊට පස්සේ මේ දෛශිකය මේ අන්තයෙන් ඉවතට පරිස්සමෙන් කරන්න ත්‍රිකෝණයක අනිවාර්ය පාද මේ දෛශිකයේ මේ අන්තයෙන් ඉවතට එන පැහැදිලි කල්පනාවෙන් නිවැරදිව තමන්ගේ වැඩේ කරන්න මේ අන්තයෙන් නම් තුලනාකාරයෙන් තියෙන්න ඕනේ මේ දෛශිකයේ මේ අන්තයෙන් සම්බන්ධ කරොත් ඊතල ගලන ආකාරයෙන්නේ මේ දෛශිකය මේ අන්තයෙන් සම්බන්ධ කරොත් ඉවත වෙන ආකාරයෙන් මේ දෛශිකය මේ අන්තයෙන් සම්බන්ධ කරොත් තේරුවන්න මෙයා තුල වෙන ආකාරයෙන් ඊතල ගලන ආකාරයෙන් වෙන්න ඉපයි බලන්න මේ දෛශිකය 16 යන්දා මේ දෛශිකය මේ අන්තයෙන් සම්බන්ධ කරොත් ඉතින් පැහැදිලි මේ මෙතන ඉවතට හින්දා මෙතන සම්බන්ධ කරොත් එයා තුල වෙන ආකාරයෙන් වෙන්න ඕනේ එහෙනම් අංශක 45කින් නේ අංශක 45කින් මේ දිශාවට මෙයා 20යි මූල 2යි එහිදාගන්න බෑ 20යි මූල 2ක් දිග රේඛා ඛණ්ඩය මේ කෙළවරින් ලම්බක රේඛාවක් ඇන්දොත් මේ ලම්බක රේඛාව මත නවතිනවද මෙන්න මේ ලම්බක රේඛාව මත නවතිනවද මේ ලම්බක රේඛාවට මෙහින්ද එහින්ද කියලා අපිට හිතා ගන්න බැරි වෙනවා පැහැදිලිද අපිට ඒක හිතා ගන්න බෑ ඒක නිසා කන්නේ පෙරණ නිවැරදිව තේරුණා දැන් 20යි මූල 2ක් දිග රේඛා ඛණ්ඩය අපිට හිතා ගන්න බෑ මේ කෙළවර මෙයා මතද මෙයාට මෙහින්ද මෙයාට එහින්ද කියලා සාමාන්‍යයෙන් මගින් නවත්තන්නේ මගින් නවත්තලා අඳිනවා මේ රේඛාවට ලම්බකයක් මගින් නවත්තලා අඳින මේ රේඛාවට ලම්බකයක් හරිනේ දැන් කෝණය 45යි කර්ණය 20යි මුල 2යි එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ රේඛා ඛණ්ඩය දිග අර ගන්න තර්කය කර්ණයවර කෝණේ කොස්සගය 20යි මූල 2යි කොහොමද 20යි මූල 2යි cos 45යි ඒ කියන්නේ මූල 2යි මේ දිග 20ක් වෙනවා හරිද මේ දිග 20යි තේරුණාද දැන් තර්ක නිවැරදිව කරන්න හරි මේ දිග ඒකක 5යි මේ දිග 20යි වෙන්න බෑනේ මේ දිග ඒකක 5ක් වෙලා මේ දිග 20ක් වෙන්න බෑ එහෙමනම් මේ අන්තය මේ ලම්බේ අඩිය මෙයාගෙන් එහාට යන්න ඕනේ මොකද මේ ලම්බේ අඩියත් එක්ක මෙන්න මේ දිග තමයි 20ක් වෙන්නේ මෙයා 5යි මෙයා 20 වෙන්න බෑනේ එහෙනම් මේ දිග තේරුම්ගන්න මෙයාට වඩා වැඩි හින්දා මේ ලම්බේ අඩිය මෙයාගෙන් එහාට යන්න ඕනේ දැලියන්න නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය යන්න නිවැරදි සාපේක්ෂ ප්‍රවේග ත්‍රිකෝණය දැන් පැහැදිලි න්‍යා ඒකක 5ක් දිග රේඛා ඛණ්ඩය මේ පැත්තට 5යි පැයට කිලෝමීටර් මේ දෛශිකය මේ අන්තයේ මෙයාගෙන් එහාට යනවා එහෙනම් මෙලෙස මෙයා අංශක 45යි මේ පැත්තට 20යි මූල 2යි පැයට කිලෝමීටර් කොහොමද වෙන්නේ දැන් මෙහෙම නම් මෙහෙට නෙමෙයි මෙහෙට එහෙනම් සම්ප්‍රයුක්තය මෙලෙස තියෙන්න ඕනේ අදනම් මෙහෙම නම් මෙහෙට නෙමෙයි මෙහෙට මෙහෙම ඊට පස්සේ මෙහෙම ගියොත් ඉතල ගලන ආකාරයෙන්නේ ත්‍රිකෝණයක් බලන්න මේ දෙන්න ත්‍රිකෝණයක අනිවාර්ය පාදමකින් දක්වනවා මෙහෙම එහෙනම් තුන්වන පාදය දිශාව මෙහෙට නෙමෙයි ගලන ආකාරයේ අනිත් පැත්තට සාමාන්‍ය දේවල් පන්ති කරලා තියෙනවා මෙයා ඩබ්ලිව් හරිනේ ඊට පස්සේ මෙයා මෙහෙදි කරන්න අරගන්න මේ කොන ඇල්ෆා ලෙස දැන් උත්සාහය W සහ ඇල්ෆා ගණනය කිරීම W සහ ඇල්ෆා ගණනය කිරීම ආරමුණ හරිද ඉන්නද
W ඉක්මනට කරන්න. W සහ ඇල්ෆා ගණනය කිරීම අපේ අරමුණ වෙනවා. W සහ ඇල්ෆා ගණනය කිරීම අරමුණ පරිස්සමින් කරන්න. දැන් කලින්ම කතා කරා මේ වගේ ගණන් වලදී මොකද කරන්නේ? මේ කෝණය ඇතුළත් වන සේ ඍජු කෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න. මේ කෝණය ඇතුළත් වන සේ ඍජු කෝණ නිර්මාණය කරන්න ඍජු කෝණ ත්‍රිකෝණයක් මෙතන සිට අඳින්න ලම්බකයක්. හරිනේ? මෙතන සිට අඳින්න ඔය රේඛාව ලම්බකයක්. හරිනේ? දැන් මෙයා 20යි මුල 2යි මෙයා cos 45යි මේ දිග අපි දන්නවා මෙන්න මේ සම්පූර්ණ දිග 20යි මූල 2යි cos 45යි. ඒ කියන්නේ 20යි. එහෙනම් මේ දිග 15ක් වෙනවා. හරිනේ? මෙයා 45යි, මෙයා 90යි, මෙයා 45යි, මේ පාදයට මේ පාය සමානයි. මේ දිග ඒකක 20ක් වෙනවා. අවුල තිබුණොත් අහගන්න. හරි? සුළු කිරීම නිවැරදිව කරගෙන යන්න. පැහැදිලිද කියන එක? මේ දිග 20යි මුල 2යි, මෙයා 45යි, කර්ණයවරක් වලින් cos අගය මේ රේඛා කණ්ඩේ දිග 20යි මූල 2යි cos 45යි. cos 45 එකට මූල 2යි 20යි. මෙයා 5ක් ඉඳන් මෙයා 15යි. දැන් ලේසියෙන්ම W ගණනය කරන්න. දැන් W සමානයි වර්ගමූල මෙයාගේ වර්ගය 15 වර්ගය ධන 20 වර්ගය වෙනවා. එයා 225යි 400යි 625යි. ඒ කියන්නේ 25යි W වල අගය ඒකකය පැයට කිලෝමීටර්. දැන් tan alpha සමානයි tan alpha සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය 20 බෙදීම 15යි. 5 වරක් 4යි 5 වරක් 3යි alpha සමානයි tan inverse 4 බෙදීම 3යි. විශාලත දිශාව හදලා යන නිසා අවසන් ප්‍රතිඵලය ලියන්න. අවසන් ප්‍රතිඵලය මෝටරට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය යන මෝටර රථයට සාපේක්ෂව මගියාගේ ප්‍රවේගය සමානයි. එතනමන මෙන්න මේ තිරස් රේඛාවත් එක්ක ඇල්ෆාගෙන් ආනතව මෙන්න මේ දිශාවට 25යි පැයට කිලෝමීටර්. ඇල්ෆා කියන්නේ tan inverse 4 බෙදීම 3යි. හරිනේ? බොහොම සාමාන්‍ය දෙයක් කල්පනාවෙන් තේරුම් ගන්න ඕනේ. හරිනේ? අපිට අවශ්‍ය ප්‍රතිඵලය මෙලෙස ලබා ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? ඔය උත්තරණිය ආවේ? මම දැක සමහරු පොඩක් බරදපු කට හිටියා. හරිනේ? 4 වෙදිම 3යි 25යි උත්තර ගත්තා ඉන්නවා. බොහොම සන්තෝෂයි. හරි. දැන් ඊටසේ ලියන ඊළඟ ගාන තාම 12ට වෙලක් නැහැ. ඊටට තව පොඩ්ඩක් ඉන්නමු. ලියන ඊළඟ ගාන පරිස්සමෙන් කරන්න. හරි ලියන්න. මේකත් විශේෂ ලස්සන භෞතික අවස්ථාවක් තියෙන්නේ. ලියන්න. තිරසට අංශක 30ක කෝණයකින් සිරසට අංශක 30ක කෝණයකින් එන සිරසට අංශක 30ක කෝණයකින් එන සිරසට අංශක 30ක කෝණයකින් ආනත දිශාවක් ඔස්සේ සිරසට අංශක 30ක කෝණයකින් ආනත දිශාවක් ඔස්සේ 2යි මූල 3යි පැයට කිලෝමීටර් 2යි මූල 3යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් එන වැස්ස සිරසට අංශක 30ක කෝණයකින් ආනත දිශාවක් ඔස්සේ 2යි මූල 3යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් එන වැස්ස තිරස් බිමක නිසලව සිටින නිසලව සිටින මිනිසෙකුගේ පිටට වැටේ. පිටට වැටේ. තේරෙනවද කියන එක? සිරසට අංශක 30ක කෝණයකින් ආනත දිශාවක් ඔස්සේ 2යි මූල 3යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් එන වැස්ස තිරස් බිමක නිශ්චලව සිටින මිනිසෙකුගේ පිටට වැටේ. මිනිසා 4යි මූල 3යි පැයට කිලෝමීටර්. මිනිසා 4යි මූල 3යි පැයට කිලෝමීටර්.
ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරන විට ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරන විට මිනිසා 4.3යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරන විට මිනිසාගේ ඇඟට වැස්ස වැටෙන්නේ කවර ප්‍රවේගයකින් කුමන දිශාවක සිටද? හරිනේ. මිනිසා 4.3යි පැයට කිලෝමීටර් ප්‍රවේගයෙන් ඉදිරියට ගමන් කරන විට මිනිසාගේ ඇඟට වැස්ස වැටෙන්නේ කවර ප්‍රවේගයකින් කුමන දිශාවක සිටද? සොයන්න පටන් ගන්න. ලස්සන ගානක් ඉක්මනින් ඉවර කරන්න. අපි හදන 6 වෙනි ගාන සම්පූර්ණ කරන්න. තමන්ගේ වැඩේ කරන්න. ගාන නිවැරදිව සම්පූර්ණ කරන්න. තමන් අතින් වැඩ කෙරෙන්නයි ඕනේ. වැඩ කරන්න.